ආයිබෝවන් මම ලක්ෂේ නානායක දනු ලග්න හිමියනි අපේ ජීවිතය තුළ බොහෝ බලාපොරොත්තු තියෙනවා. අපේ පළවෙනි බලාපොරොත්තුව අපිට ලැබෙන්නේ උපත තුළ. මාස 9ක් 10ක් මව් කුසේ ඉඳලා අපි මෙලොව දකිද්දි ඒ ජීවත් වෙන්න තියෙන ආසාව. අවුරුදු 20ක් 25ක් ඉගෙන ගන්න කාලය, තරුණ කාලයේ කොටසක් අම්මා සාත්තා තමග ගත කරනවා. සුභා ධර්මයේ පරිණාමයට අනුව අපිට දෙවෙනි උපතක් තියෙනවා, දෙවෙනි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දෙවෙනි බලාපොරොත්තුව තමයි විවාහය. විවාහය තුළ අපිට ලැබෙන්නේ අපි මේ ආත්මයේ තවත් නොදකපු කෙනෙක්. හැබැයි පෙර ආත්මවල අපිත් එක්ක ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි තම ජීවිතයේ දෙවෙනි උපත විවාහය. හැබැයි බලාපොරොත්තුව නිතරම බලාපොරොත්තු තුළ අපිට ලැබෙන්නේ ශෝකයක්. බලාපොරොත්තු තුළ අපි හටගන්නේ ශෝකයක්. අපි බලාපොරොත්තු වෙන බිරිඳ අපිට නොලැබුණොත්, ස්වාමියා නොලැබුණොත් ඒ ශෝකය අපිට හිමි. ඒ කියන්නේ අනිත්‍ය ලෝකේ කිසි දෙයක් නිත්‍ය නෑ කියන කතාව. ධාර්මිකව හරි හම්බ කරන්න, gedara dorata හොඳට වීදම් කරන, පිනට දැහැමට ලැබි ස්වාමි පුරුෂෙක්ව බිරිඳක් ලබන්න අපි හරි ආසයි දනු ලග්න හිමියනි. කල්යාණ මිත්‍ර ඇසුරකින්, සද්ධර්ම ඇසුරකින් ඔබ ඔබගේ විවාහ වෙතුළු ජීවත් වෙන්න හරි මාස කෙනෙක්. මොකද දනු ලග්න හිමියා ධර්මයට ආදරය කරන කෙනෙක්, ලෙන්ගතු කෙනෙක්. හැබැයි සංසාර ගමනේ කලුවර අවිද්‍යාවයි දනු ලග්න හිමියනි. අවිද්‍යාව ඇතිවෙන්නේ කෙලෙස් වලින්. කෙලෙස් හටගන්නේ රාගය, මොහය, දෙවේශය නිසා. හැබැයි අපේ ජීවිතයේ අවිද්‍යාව නැති කරන්න, ඇත්ත පෙනෙන්න ප්‍රඥාව නැති ආලෝකය අපේ හිතේ ඇති වෙන්න ඕනේ. ප්‍රඥාව කියන්නේ හොඳ නරක වෙන් කරලා හඳුනගන්න පුළුවන් නුවණට. නරක අතහැරලා හොඳත් එක්ක ගමන් කරන්න පුළුවන් පුරුද්දට. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනගන්න පුළුවන් නුවණට. අකුසලයේ අතහැරලා කුසලයට එක්ක ගමන් කරන්න පුළුවන් පුරුද්දට. අන්න ඒකයි කියන්නේ සංසාර ගමනේ නරකම හමුවීම පුරුද්ද කියලා. පෙර ආත්මවල අපි පුරුද්ද හොඳ කරගෙන තිබුණොත් මේ ආත්මය අපි ගොඩ. හැබැයි මේ ආත්මය අපි එහෙම ගොඩ වෙලා ඉද්දි අසත්පුරුෂ ආශ්‍රයයකට වැටුනොත් අජාසත් කුමාරයාට දේවදත්ත හමුණා වගේ ආපහු අපි නරකාදීට වැටෙන්න පුළුවන්. හැබැයි ඔබ දනු ලග්න හිමියනි වචනේ පරසමාර්ථාර්ථයෙන්ම උපත තුල සියලු යස ඉසුර ලබා දෙමින් ධර්මිෂ්ඨභාවයේ පෙරමුණු කොටගෙන උසස් ශාස්ත්‍රය ඉගෙනීමට හිමිකමක් ලබමින් දෙමව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, පූජකවරුන්ට ඉතා ගරුසරු කරමින් තමන් ඉන්න ප්‍රදේශයේ ගුරු කෙනෙක් මෙන් සීලවන්තයෙක් ලෙස අන්‍යයන්ගෙන් ගරුසරු බව ලැබීමට භාග්‍යයක් අරගෙන ආපු ඔබට මේ ජීවිතයේ දෙවෙනි උපත ආරම්භ කිරීම සඳහා ඔබගේ කර්මයට අනුව ඔබට හිමිකම තියෙන විවාහ සහකරු සහකාරිය නැත්තම් බිරිඳ ස්වාම පුරුෂයා ගැනයි දැන් මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ. පළමුවෙන්ම කතා කරන්නේ වැදගත්ම දේ. විවාහයට අදාළම දේ. පරිත්‍නේ පරිසමාර්ථාර්ථයෙන් ඔබගේ බිරිඳ ස්වාමියා. හැබැයි මේ බිරිඳ ස්වාමියා දාසි බිරිඳක් හෝ දාසි ස්වාම පුරුෂයෙක්. ඒ කියන්නේ ඕනම කටයුත්තකදී ඔබ අත් නොහැර යන කෙනෙක්. ඔබගේ ඕනම කටුක වේදනාවකදී ඔබත් සමග ඉන්න කෙනෙක්. ඔබ දෙන ඕනම වැඩක් කරන කෙනෙක්. ඔබ කෑ ගැවුවත් බැන්නත් ඒ සියල්ල මෛත්‍රී සිතෙන් ඉවසගෙන ඔබත් සමග එකතුව වැඩ කටයුතු කරන කෙනෙක් ගැනයි මම මේ කතා කරන්නේ. හරියට දාසිය වගේ කියන්නේ රෙදිය හොදනවා, ගෙදර සුද්ධ කරනවා, කන්නු යල දෙනවා, ලෙඩ දුවක් හැදුනාම බේත් ළඟට ගෙනත් දෙනවා. අන්න වෙන කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ. අහලා බලමු නේද දනු ලග්න හිමියනි. ඒ නිසා මේ කියන දාසිය බිරිඳ හෝ දාසිය ස්වාම පුරුෂයා ගැන මම මේ කතා කරන්නේ. ධර්මයට ලැබි කෙනෙක්. උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, වැඩිහිටියන්ගේ පූජ්‍ය පක්ෂයේ ගෞරවයට පත් වූ අයෙක්. ධර්මයට අනුව කීර්තිමත් අයෙක්. ගුණවන්තයෙක්, යසස් ඇත්තෙක්, ඉතා ධර්මිෂ්ඨයෙක්.
නමුත් ඔහු ඇය විටක තම ජීවිතයේ අන් අය සමග ගනුදෙනු කිරීමේදී වැඩ කටයුතු කිරීමේදී තමාගේ ඉලක්ක කරා යාමේදී පොඩි පසුතැවිලි ගතියකින් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඇයි? මේ ඉලක්කය මට මීට වැඩිය සාර්ථක කරගන්න තිබුණානේ. ඇයි එහෙම නොවුනේ කියන එහෙම සිතේ තැවිල්ලක් තමයි මම මේ දකින්නේ. අනික් අතට ගත්තොත් ඔබගේ ජීවිතය තුළ ඔබට ලැබෙන්න ඕන හොඳම විවාහ සහකරු සහකාරිය බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ඔබට නොලැබීම නිසාම ඔබ ඔබගේ ජීවිතය තුළ පසුතැවිල්ලක් ඇති කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. අනික් අතට ගතහොත් ධනු ලග්න හිමියනි ජීවිතය තුළ උසස් ගුණවන්ත මේ කියන පිරිමියා මේ කියන යහපත් ගුණවත් කාන්තාව මග හැරීම නිසා ජීවිත කාලය තුළම ඒ හොඳ මිනිසයා ඒ යහපත් කාන්තාව මට නැති වුණානේ කියලා පසුතැවිල්ලට බත් වෙන ධනු ලග්න හිමියෝ ඕන තරම් ඉන්න පුළුවන් කියලා තමයි කර්මයට අනුව අපිට පෙන්වා දෙන්නේ. ඇයි එසේ වෙන්නේ? ඔබට මේ යහපත් දාසී බිරිඳෝ ස්වාමියා ලබන්න කර්මයට අනුව ඔබට තියෙන වාසනාව 140යි. කියන්නේ 60%ක්ම යා නැති වෙන්නයි තියෙන්නේ. ඇයි ඒ නැති වෙන්නේ? ධනු ලග්න හිමිනි ඔබ දන්නවනේ. ඔබ තව කෙනෙක් ගැන කතා කරද්දී ඔබ කියන්න තියෙන දේ මූන්ට කෙනෙක් කියන කෙනෙක් කියලා. ඒවල සැර බාල කරලා අඩු කරලා එහෙම කතා කරන්න කැමති නෑනේ. කියන්න තියෙන දේ කෙලින් කියනවා කරන්න ඕන දේ කෙලින් කියනවා. සමහරට මේ ආශ්‍රය අර ගුණවත් තැනැත්තියට ගුණවත් තැනැත්තාට යම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඔහු ඇය හිතන්න පුළුවන් මම කසාද බැන්දට පස්සේ මට මේ වගේම සිද්ධ වෙයිද? මට මේක දරා ගන්න පුළුවන් වෙයිද? අන්න ඒ හේතුව නිසා ඒ කියන ගුණවත් ස්වාමියා හෝ බිරිඳ අනාගත විවාහ සහකරුවෝ සහකාරිය ඔබගේ ජීවිතෙන් අතුරුදහන් වෙන්න පුළුවන්. හැබැයි අතුරුදහන් වීම ඔබගේ ජීවිතයේ පුරාම පසුතැවිල්ලක් බවට පත් කරනවා කියලා තමයි කර්මය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් අපි හිතමු දැන් මේ ස්වාමිපුරුෂයා බිරිඳ ඔබට ලැබුණා කියලා. ඔහුගේ ගතිගුණ ගැනයි මම මේ කියන්න සූදානම් වෙන්නේ. හරිම යුක්ති සහගත අනුකම්පාව ඇති සමාදානයට කැමති කෙලින් වැඩ කෙලින් කතාව තියෙන අයෙක්. අප හැංගි හොරා වැඩ කරන්නේ නැහැ. අන්‍යයන්ගේ දුක් කරදර ගැන බොහෝ දුක් වෙන්නේ. විද්වතුන් ආගමික උසස් අය ඔහුගේ ඇයගේ මිත්‍රයෝ බවට පත් වෙනවා. ආශ්‍රය කවන්නේ හරිය වැදගත් පුද්ගලයෝ. විවාහයෙන් හොඳ දායද ලැබීමේ භාග්යක් වාසනාවක් තියෙනවා. විශේෂයෙන් හවුලේ වැඩ කටයුතු කරගන්න දක්ෂ කෙනෙක්. මිත්‍ර ධර්මය හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන් කෙනෙක්. නිතරම තම බිරිඳ ස්වාමියාට සහයෝගය දක්වන කෙනෙක්. මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් කෙනෙක්. ධනීය කීර්තිය ඇත්තෙක්. මහජනයා ඔහුට කැරකෙනවා. මහජන ව්‍යාපාර වලින් ලාභ උපයන්න පුළුවන්. හොඳ අපක්ෂපාතී මධ්‍යස්ථ හිතක් තියෙනවා. අපක්ෂපාත තීරණ ගන්න පුළුවන්. මෙම විවාහය ධනු ලග්න හිමියන්ට බොහෝ වාසනාව ගෙන දෙනවා. මේ විවාහය තුළ බොහෝ උගත් උසස් යහපත් දරුවෝ ලබනවා. දරුවෝ ඉපදෙන්න මේ අම්මටයි තාත්තටයි ලොකු ධන සම්පත් පහළ වෙනවා. සුවකීය ඥාති වර්ගය අතර හරි සමාදානකාමීන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මෙවැනි ස්වාමියෙක් බිරිඳෙක් ඔබට ලබන්න තියෙන වාසනාව ධනු ලග්න හිමියනි 140යි. ඇයි ඒ? පුරුද්ද. ඔබ ඔබගේ ජීවිතය තුළ බලන්න. ඔබ නිතරම ටීම් වර්ක් එකක් එක්ක කණ්ඩායමකින් තවත් කෙනෙක් එක්ක වැඩ කටයුතු කරද්දී ඔබට බොහෝ දේවල් තමාගේ දේවල් තනියම කරගන්න සිදු වෙන්නේ නැද්ද? අනිත් අයගෙන් ඔබට ලැබෙන සහයෝගය මදි වෙන්නේ නැද්ද? 40% ප්‍රමාණයක් ලැබෙන්නේ. 60%ක් නොලැබී යනවා. ඒතර ඔබ නිතරම අනිත් කෙනාගේ වැඩේ වෙනකම් බලාපොරොත්තු හිටියොත් මොකද වෙන්නේ? ඔබ අසාර්ථක කෙනෙක් වෙන්න පුළුවන්. මේ විවාහය සම්බන්ධයේදී මේ ඔබ දෙදෙනා අතර ඇති වෙන මිත්‍රත්වයේ මුල් කොටගෙන විවාහය දක්වා ගමන් කිරීමේදී ඔබ වැරදි ලෙස නිගමනය කරනවා ඔබගේ විවාහ සහකරුවෝ සහකාරිය ගැන. මොකද ඒ නිගමනය? එයාටත් උවමනාවක් තියෙනවා මේ විවාහය ඇති කරගන්න. මම වගේ මෙයත් මහන්සි වෙන්න ඕන. ඔබ එවැනි මානයක් ගන්නවා.
නමුත් ඔබ දන්නේ නැහැ කර්මයට අනුව 160ක් මේ විවාහය නොකිරිය යන්නයි තියෙන්නේ කියලා. ඒ තුල අතට ලැබුණු වාසනාවන්ත කුරුල්ලා හෝ කිරිල්ලිය ඔබ අතහැර ගන්නවා. ඒක තමයි අකුසල. ඒක තමයි ඔබේ පුරුද්ද. ඒ පුරුද්ද නැති කරගන්න නම් ඔබ අද ඉඳන් සූරත්වයෙන් යුතුව වැඩ කටයුතු කරන්න. සූරත්වය කියන්නේ අනිත් ඇත්ත එක්ක සහයෝගයෙන් නිතරම හිතන්න තව කෙනෙකුට වැඩක් කටයුතු කරන්න මගෙන් යම්කිසි සහයෝගයක් මන් දිය යුතුයි. ඒක ඉල්ලනකම් ඉන්න එපා. ඒක ඉල්ලන්නේ නැහැ ඔබෙන්. ඔබ ගිහින් දෙන්න. හැබැයි දුන් සහයෝගයට පිටු උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. නිතර අන් අයට සහයෝගය දක්වන්න. ඔවුන්ගේ කර්තව්‍යයන් සාර්ථක කරගන්න. ඒ පුරුද්ද මේ ආත්මය තුළ ඇති කරගත් ධනු ලග්න හිමියනි ඔබට තවත් ආත්ම භාවයකදී මෙවන් ලස්සන පින්වන්ත විවාහ සහකාරයක් ඔබට නැති කරගන්න නම් වෙන්නේ නැහැ. දැන් මම මේ කතා කරන්නේ ධනු ලග්න හිමියනි. ඔබගේ දෙවෙනි බිරිඳ හෝ ස්වාමියා ගැන කර්මයට අනුව හොඳින් හිතලා බලන්න. ඔබට දැන් මම මේ කතා කරන්නේ චෝර භාර්යාවක් ගැන. නිතරම ඔබත් එක්ක ඇටැක් කරන. ඔබත් එක්ක සමගියෙන් ගනුදෙනු කරන්න බැරි. පොඩ්ඩ වෙද්දී ඔබ සමග විරසක වෙන. ළඟ තියෙන දෙකින් දමලා ගහන්න පුළුවන්. නිතරම හිත රිද්දන කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් මේ බිරිඳ හෝ ස්වාමියා නිතර රෝගී තත්ත්වවලින් පෙළෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නිතරම තමාගේ බිරිඳගේ ස්වාමියාගේ අදහසට විරුද්ධව එලිපිට ක්‍රියා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ආගම දහමට පැටහැනිව ක්‍රියා කරන අය වෙන්න පුළුවන්. ධනිය කොච්චර ලැබුණත් ධනිය නැති කරගන්නෙක් වෙන්න පුළුවන්. ලැබෙන තිනදී අත ළඟටම ඇවිත් ඒ හිමි කරගන්න බාධාවන් ඇති කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. සත්පුරුෂ ගති අඩු කෙනෙක් වෙන්න පුළුවන්. මාම ළඟින් සහෝදරයන්ගෙන් පළ ලබන්න වාසනාවක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ආගමික භක්තිය අඩු කෙනෙක් වෙන්න පුළුවන්. පියාගේ දුක සැප නොබලන කෙනෙක්. මේ තාත්තා අසනීප වෙලා ස්පිතාලේ ඉන්නවා. ඒ අදාළ ටවුමට එනවා. නමුත් තාත්තව බලන්න යන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි පෙර පව. වැඩිහිටියන්ගේ පූජකවරුන් සමග වැඩිහිටියන් සමග පූජකවරුන් සමග මතභේද ඇති කර ගන්නවා. ඔවුන්ගේ මතවලට විරුද්ධව වැඩ කටයුතු කරනවා. මේ පන්සලේ හාමුදුරුවෝ හොඳ නැහැ අපි තව පන්සලකට ගිහිල්ලා දානයක් දෙමු කියලා හිතනවා. හිතන්නේ නැහැ සාරිපුත්ත මහ මොග්ගලන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහ මොග්ගලන් මහ රහතන් වහන්සේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැතුණු ආර්ය ශාවකෝසී සංඝරත්නය එකම එක පරම්පරාවක් කියලා හිතන්නේ නැහැ. එයා හිත තුලින් ભેද බින්න කරගන්නවා. විශේෂයෙන්ම දරුණු විපත්වලට අනුතුරු වලට රෝගී තත්ත්වයන් වලට මුහුණ පාන්න පුළුවන්. තම ස්වාමියා බිරිඳ හරි අම්බ කරන දේ විනාශ කරන්න දන්න කෙනෙක්. පහත් පෙළේ ආදරයන් පසුපස්සේ හබා යන කෙනෙක්. ධාර්මික තැනැත්තෙකු සමග ආශ්‍රය කිරීමට වාසනාව හිමි නැති කෙනෙක්. විටක තම බිරිඳට හෝ ස්වාමියට පහර දෙන්න උත්සාහ කරන කෙනෙක්. මම මේ කතා කරන්නේ මේ කියන චෝර භාර්යාවගේ ස්වාමියාගේ ගතගුණ ගැන. රහස් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නට ලොල් වෙනවා. හැබැයි කතාවේ දක්ෂයි. ව්‍යාපාරික හැකියාවනුත් තියෙනවා. ආශ්‍රය කරන මිත්‍රයෝ අමුතුම අය. ඒකම ආගම ගැන හොඳ දැනීමක් තිබුණට ඒවා ක්‍රියාත්මක කරන්න කැමති නෑ. විශේෂයෙන්ම කාන්තාවක් නම් යටිබඩ ගර්භාෂය ආශ්‍රිතව රෝග පීඩා වලින් පෙළීමට පුළුවන්. පිරිමි අයෙක් නම් නිතරම යටිබඩ තුනටිය ගැස්ට්‍රික් ආදී රෝග වලින් පෙළීමට ඉඩකඩ තියෙනවා. දැන් මම මේ ඉන්නේ ඔබට ලැබෙන තුන්වෙනි භාර්යාව හෝ බිරිඳ ගැන කතා කරන්න. ධනු ලග්න හිමියනි. ධනු ලග්න හිමියනි ඔබ අහලා තියෙනවද? එළියේ ඉඳන් අඳුර බලපුවාම පේන්නේ මොකක්ද අපිට? අඳුර.
මෙන්න මේ බිරිඳ හෝ ස්වාමියා එළියේ ඉඳන් අඳුර බලන කෙනෙක්. ඇත්ත දැනගන්න වාසනාවක් නැහැ. බොරුව ඇත්ත ලෙස දකිනවා, ඇත්ත බොරුව ලෙස දකිනවා. කනින් අහන දේ වැරදි ලෙස සිතනවා, නිගමනය කරනවා. මේ භාර්යාව හෝ ස්වාමියා මිත්‍යා දෘෂ්ටිකයි, මිත්‍යා ලබ්ධිකයි. මෙවැනි බිරිඳක් ස්වාමියෙක් නොපෙමෙනෙන බලවේග, අමනුෂ්‍ය බලවේගවල පිහිට පතන අයෙක්. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වශී බන්ධන වලට කැමති කෙනෙක්. තමාට කෙනෙක් අවශ්‍ය නම් ගුරුකමක් කරලා හරි වශී බන්ධනයක් කරලා හරි තමාට කැමති කරවන්න හිත පෙළඹෙන කෙනෙක්. ඒ වගේ අය තමයි ආශ්‍රය කරන්නේ. නිතරම එවැනි ස්ථානවල ගැවසෙනවා. කොච්චර ධනෙ ලැබුණත් දුප්පතෙක් විදිහටමයි ජීවත් වෙන්නේ. ඒ ධනෙ විනාශ වෙන්නේ යක්ෂ ප්‍රේත භූත වැඩ කටයුතු නිසා. ශරීරය හරි සුන්දරයි. නමුත් අභ්‍යන්තරේ නරකාදියක් වගේ. අනෝබෝධිය තියෙන්නේ. අන් අයට ඕන විදිහට වැඩ කරන්න උත්සාහ කරනවා. දැන් මේ වගේ අය තමාගේ ගෙදර අමුසැමියන් අතර තියෙන ප්‍රශ්නයක් කට උපදෙස් වෙන කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ ගෙදරත් විවාහ ජීවිතයේ අවුල් තියෙන කෙනෙක්ගෙන් උත්තරයක් ලැබුණොත් මේ විවාහයත් කඩාකප්පල් වෙන්න තියෙන අවස්ථා වැඩි. මෙවැනි අය පිට අයගෙන් උපදෙස් ගන්න යන්න හොඳ නැහැ. මේ ඇත්ත නමුත් පිළිගන්නේ බොරු කියලා. වාසනාව නැහැ. මේ බොරු ඇත්ත කියලා හිතනවා. සත්පුරුෂ ගතිය වැඩෙන්න දෙන්නේ නැහැ. නිතරම රහසේ අන් බිරින්දෑවරුන්, අනුන්ගේ බිරින්දෑවරුන්, අනුන්ගේ ස්වාමිපුරුෂයන් පස්සේ යන කෙනෙක්. කාන්තාවන් පිරිමින් පස්සේ යන කෙනෙක්. මම මේ කියන චෞරී භාර්යාවගේ, මිත්‍යා ලබ්ධික භාර්යාවගේ, මිත්‍යා දෘෂ්ටික භාර්යාවගේ ස්වාමී ගතුගුණ බොහෝ විට මෙසේ විය හැකියි. මොවුන් එළියේ සිට අඳුර කරා ගමන් කරනවා. ඔවුන් අඳුරට ආස කරනවා. තමාගේ උපන් වංශය ගැන දැඩි මානයකින් සිටිනවා. මම තමයි උසස්. මේ එකට ඇඳේ බිරිඳ ස්වාමියාත් එක්ක හිතෙනවා. ඒ ඉන්න ගමන් හිතනවා මේ මිනිස්සුන්ට මේ ගෑන්ට වැඩිය මම උසස් කෙනෙක්. ඒතුළු දෙන ආදරයක් ඇති වෙනවද? හොඳ සම්බන්ධතාවයක් ඇති වෙනවද? නිතරම Tamanට වඩා උසස් අයට ඊර්ෂ්‍යා කරනවා. තමාගේ ස්වාමිපුරුෂයා තමාට වැඩි හොඳ රැකියාවක් කරනවා. තමාගේ බිරිඳ තමාට වැඩි හොඳ රැකියාවක් කරනවා, ව්‍යාපාරයක් කරනවා. එතරම් ඊර්ෂ්‍යාව හට ගන්නවා. ඒකත් අමනාපයන් බවට පත් වෙනවා. ඒතුළු මේ මිනිස්යාගේ ව්‍යාපාර හෝ රැකියා තත්ත්ව කඩන්න, ඒ කාන්තා ඒ බිරිඳගේ ව්‍යාපාර තත්ත්ව හෝ රැකියාවල තත්ත්වයන් කඩා දමන්න වෙන පිරිමින්ගේ ගැහැණුන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. මේ තමයි දරුණුම දේ. හේතුව ඉන්නේ අමනුෂ්‍යත් එක්ක නිසා. හතුරන් ඒ නිසාම වැඩි වෙනවා. හරි පාසුවෙන් අමනුෂ්‍ය කරදර වලට ගොදුරු වෙනවා. වාත රෝග, ලේ විෂ වීමේ රෝග, සහජයෙන් බෝ වෙන රෝග වලට මේ බිරිඳ හෝ ස්වාමියා ගොදුරු වෙනවා. හැබැයි ලැබූ දරුවන් යම් ප්‍රසිද්ධතාවයක් තියෙන දරුවෝ වෙන්න පුළුවන්. හැබැයි මේ දරුවන්ගෙන් තමාට ආරක්ෂාවක් ලබන්න මෙවැනි බිරිඳකට හෝ ස්වාමියෙකුට පිනක් නැහැ. මේ බිරිඳ හෝ ස්වාමියා බොහෝ විට වෛද්‍යංශයේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ සිටින කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් මම මින් අදහස් කළේ මොකද්ද? වෘත්තිමය වශයෙන් කරන රාජකාරිය වශයෙන් මේ බිරිඳ කාන්තාවක උසස් අයෙක් වීමට තියෙන ඉඩකඩ වැඩි කියන කතාව කියන්නයි. හැබැයි මේ තියෙන සියලුම දේවල් අභිභව අමනුෂ්‍ය බලවේගෙ පෙරට එනවා. මෝහයේ පෙරට එනවා. මෙවැනි අය බොහෝ විට බුදුබණ අහන්නේ නැහැ. බුදුබණ පොත් කියවන්නේ නැහැ. ධර්මයට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒක තමයි තියෙන අකුසලය. විශේෂයෙන් මෙවැනි අය ජාතික දේශපාලන වැඩ කටයුතු වල සම්බන්ධ වුණොත් දුක්ඛදායක, දුක සහිත මරණයක ලැබීමට ඉඩ කඩ තියෙනවා. විපතක් වීමට ඉඩ කඩ තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ හතරවෙනි භාර්යාව හෝ ස්වාමියා ගැන. බුදුන් වදාළ ධර්මයට අනුව ඔබට ලැබෙන සහෝදර
භාර්යාව හෝ ස්වාමියා ගැනයි මම මේ කතා කරන්නේ. උත්සාහය තුළ සාර්ථක වෙන්න පුළුවන් කෙනෙක්. හොඳට සැලසුම් කරන්න පුළුවන් කෙනෙක්, කෙටි කාලින සැලසුම්. හොඳට ලියන්න කියන්න පුළුවන් කෙනෙක්. ටෙක්නිකල් නෝහව් එක කාර්මික දැනුමක් තියෙන කෙනෙක්. මාස් කොමියුනිකේෂන් ජන සංවේදනය පිළිබඳ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමාගේ කටයුත්තට තමාව දිරිගැන්වීමට පැමිණි අයෙක් වෙන්න පුළුවන් බොහෝ විට මේ බිරිඳ හෝ ස්වාමියා. ඒ කියන්නේ තමාව නිතරම දහිර්මත් කරන තව කවුරු හරි. තම උත්සාහයන් තුළ નિરાයස දිනුවක් තියෙනවා. ඒතර නිකම් මේ කියන සහෝදර භාර්යාවට ස්වාමියාට දිනුව ඇති වෙන්නේ නැහැ. උත්සාහ කළොත් දිනුව තියෙනවා. හැබැයි පපුවේ උඩ කොටසේ 20 එකක් පපුවේ 70ක් එහෙම තියෙන්න පුළුවන්. විටක පෙදහන වේල් තුනට අමතරව කඩචෝරු කන කෙනෙක් වෙන්නත් පුළුවන්. තම උත්සාහය නිසා ගෞරවයටපත් වෙමින් සීල යසවිසුරු ලබන්න පුළුවන් කෙනෙක්. දැන් ක්‍රම දෙකක් තියෙනවා. උත්සාහය තුළ ගෞරව බලන්න පුළුවන්. උත්සාහවන්ත වෙනවා කිය නිකන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් මම වැඩියෙන් කතා කරන්නේ උත්සාහය තුළ ගෞරවයටපත් වෙන කෙනෙක්. උත්සාහය අවංකකමයි එකට ගෙනියන කෙනෙක්. ඇයගේ ගතිගුණ. ඒ කියන්නේ සහෝදර භාර්යාවගේ ස්වාමියාගේ ගතිගුණ. මෙසේ විය හැකියි. තම අනාගතය ගැන පෙනෙන දේ සම්බන්ධ නුවණක් තියෙන කෙනෙක්, ඉස්සරහට වෙන්න තියෙන දේවල් දැනෙන කෙනෙක්. ඒ කියන්නේ යම්කිසි අධ්‍යාත්මික බල ශක්තියක් තියෙනවා. උසස් හිතක් තියෙනවා. උසස් අය ආශ්‍රය කරනවා. ගෞරවය ආරක්ෂා කර ගන්නවා. මේ බොහෝ විට මේ සම්බන්ධතාවයේ විවාහය බවට පත් වෙන්නේ කලින් තිබූ සම්බන්ධයන් මුල් කොටගෙන හෝ ඇයගේ උසස් ගුණයක් සලකා කොටගෙන මේ විවාහය වෙන්න තියෙනවා. මේ විවාහය හරි ක්වික් ඩිසිෂන් එකක්. දීර්ඝ කාලයක් තිස්සේ නෙමෙයි. හරි අපි බඳිමු කියලා බොහොම කෙටි කාලයකින් කසාදයටපත් වෙන්න ඉඩ කඩ තියෙන විවාහයක්. හැබැයි මේ ස්වාම පුරුෂයට බිරිඳට ව්‍යාපාර වලින් වැඩි ලාභ ලැබීමට භාග්යක් වාසනාවක් නැහැ. ඒවා තිබුණත් නැති වෙලා යනවා. ගෘහ විවාහ ජීවිතයේ දුක සැප එකසේ විඳින්න පුළුවන් කෙනෙක්. ඉගෙනීමට දක්ෂ කෙනෙක්. යම්කිසි කාර්යයක් කළා, රාජකාරියක් කළා, වගකීමක් කළා, වෘත්තියක් තුළ ඉහළට යන්න පුළුවන් කෙනෙක්. ජීවිතයේ අවසාන කොටස තම සිත උසස් කරගෙන මානසික ධර්මය අවබෝධ කරගත්ත උපන් රටේ උපන් ප්‍රදේශයේ යහපත් ගෞරවයක් ඇතිව ජීවත් වීමේ භාග්යක් වාසනාවක් තියෙන්නේ. මේ සියල්ල ලැබෙන්නේ උත්සාහය නිසා. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ඊළඟට එන භාර්යාව ස්වාමියා ගැන. මේක හරි ලස්සන කතාවක්. මෙහිදී ඔබට ඔබගේ ජීවිතය තුළ ධර්මයක් කැටිව යන කෙනෙක් හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ පින් කිරීමට ආසාව ඇති කෙනෙක්. බොහෝ දෙනා අතර සත්පුරුෂයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසලන කෙනෙක්. ව්‍යාපාරිකෙක්, වටිනා සමාජ සේවකෙක්, සේවිකාවක් වීමට පුළුවන් කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ. එතකොට මේක එක විදිහකට අපිට නිර්ණය කරන්න පුළුවන් බුදුන් වදාළ ධර්මයේ තුල කල්යාණ මිත්‍ර ශ්‍රීලී මිතුරකුමෙන් ඔබට සලකන බිරිඳ හෝ ස්වාමියා ගැනයි මම මේ කතා කරන්නේ. පින් කිරීමට ආසාව ඇති අයෙක්. බොහෝ දෙනා අතර සත්පුරුෂයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක්. ව්‍යාපාරිකෙක්, වටිනා සමාජ සේවකෙක්, සේවිකාවක් වීමට පුළුවන් කෙනෙක්. ගෞරවය මානය රැකගෙන කටයුතු කරන්නේ. කවදාවත් පහත් ක්‍රියා නොකරන කෙනෙක්. සමාජයට ආදරය කරන කෙනෙක්. මේ කල්යාණ මිත්‍ර බිරිඳගේ ස්වාමියාගේ ගතිගුණ මෙසේ විය හැකියි. පිරිසිදුව අඳින පළඳින කෙනෙක්. සමාජයේ ගෞරවය ලබන්නේ. අසරණ සේවා කටයුතු, සමාජ සේවා කටයුතු තද ආසාවෙන් ඇලෙන කෙනෙක්. ආගමික භක්තියට වඩා හරි දාර්ශනිකයි. මිතුරන් බොහෝ ඉන්නවා. සමාජ සේවා කටයුතු වල නිලතල දැරීමට සුදුසු අයෙක් බවට පත් වෙනවා. මේ බොහෝ විට මිත්‍රකමක්, ආදරයක් මුල් කොටගෙන සමාජයට කරන යහපත් සේවාවක් තුළ ඇතිවන හමුවීමක් තුළ අඳුන ගැනීමක්.
එහෙම නැත්නම් මිත්‍රයෙක් මාර්ගයෙන් හඳුන ගැනීමත් තුළින් ඇතිවෙන්න පුළුවන් විවාහයක් විය හැකියි. මේ කියන බිරිඳ හෝ ස්වාමියා සනීප ආරක්ෂාව ගැන නීතිගරුක පුද්ගලයෙක්. හැබැයි මරණයේ හිටි හැටීම වෙනවා කිසි කරදරයක් නැතුව. කියන්නේ කෙටි ආයුෂ තියෙනවා කියන කතාව නෙමෙයි මම කියන්නේ. දුකක් නොවිද මරණයකට හිමිකමක් තියෙන කෙනෙක්. දැන් මම මේ කතා කරන්නේ ඊළඟදී. මේක හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ එදා වදාරනවනේ මාතෘ බිනිදක් හෝ ස්වාමියෙක් කෙනෙක්. කියන්නේ අම්මා කෙනෙක් වගේ. අම්මගෙන් අපිට වැඩ ගන්න පුළුවන්ද? බෑ. ඒකයි මම කිව්වේ දාසි බිරිඳ වඩා හොඳයි කියලා. අම්මගෙන් තියෙන්නේ මොකද්ද? රැකවරණය. රැකවරණය සහිත බිරිඳක් ස්වාමියා. ගෙදර වැඩ කටයුතු ටික හොඳින් කරගෙන කෑ ගහන්න නැතුව සමාදානකාමී ලෙස ගෙදර ස්වාමියා හරි හම්බ කරන දේ බිරිඳ හරි හම්බ කරන දේ රැකගෙන ජීවත් වෙන කෙනෙක් ගැනයි මම මේ කතා කරන්නේ. හැබැයි මෙවැනි දෙයක් මෙවැනි විවාහයක් ලැබීමට බොහෝ විට ධනුලග්න හිමියන්ට වාසනාවකුත් තියෙනවා. හැබැයි මේ වාසනාව ඇතිවෙන්නේ ඔබගේ පෙර ආත්මවල පුරුද්ද තුල. ඒ කියන්නේ ධර්මයයි ඔබගේ විශ්වාසයයි අවංකකමයි එකට එකතු වෙන තැන. කියන්නේ ඔබ ධර්මය තුල අවංකයි. ධර්මය තුල විශ්වාසවන්ත කෙනෙක්. ධර්මය තුල පරාර්ථකාමී කෙනෙක්. ධර්මය තුල පුරුෂ වීරිය වඩන කෙනෙක්. ඒ කියන්නේ ධර්මය තුල ඉන්නව අතහරින්නේ නැහැ. මට කම්මැලි කියලා මම බුදුන් වදින්න නැතුව ඉන්නේ නැහැ. පන්සල් පල්ලි යන්නේ නැතුව ඉන්නේ නැහැ. එහෙමනම් දෙවිවරු ගෙදරට වදින්න පිහිටීමක්. එහෙනම් පෙර ආත්මවල ඉඳලා ඔහුගේ මාර්ගය සකස් කරලා තියෙනවා. එයා ඉපදින ඕන ගෙදරකට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඒ නිසාම මේ කියන බිරිඳ හෝ ස්වාමියාට උපතින්ම අධික දීපල ඉඩකඩම් ඇති යාන වාහන ඇති ස්වාමියක් බිරිඳක් ලැබීමට තියෙන අවස්ථා වැඩි. සුවකී ඥාති වර්ගයට මේ බිරිඳ හෝ ස්වාමියා ප්‍රධානියෙක් වෙනවා. උසස් රාජකාරී කිරීමට සුදුස්සෙක් බවට පත් වෙනවා. සුදුස්සියක් බවට පත් වෙනවා. ගතිගුණ හැකියාව තුල ගති පැවතුම් තුල හරීම කරුණාවන්තයි. අනුකම්පා සහගතයි. උපන් රටේ උපන් ගමේ මහජනයා අතර යහපත් ප්‍රසිද්ධියක් උසලන්නේ. ආදරයෙන් සියලු සතුරන් මැඩ පවත්වා ගන්න කෙනෙක්. මේ භාර්යාව ස්වාමින්න ගෙදර කවදාවත් සන්තු සරුවල් නැති වෙන්නේ නැහැ. හරිම සාමකාමී. යක්ෂයන්ට ප්‍රේතයන්ට භූතයන්ට එන්න බෑ. ධර්මයේ තුල ආවරණී සතරවරම් මහදුරුන්ගේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ. මෙහි කරුවන්ට දුප්පත් පහත් මිනිසුන්ට ඉතා කරුණාවන්ත වෙනවා. මේ බිරිඳ ස්වාමියෙක් ඉන්න ගෙදරට යාචකෙක් ආවොත් කවදාවත් හිස් අතින් යවන්නේ නැහැ. මේ ධනු ලග්න හිමියන්ට ලැබෙන්න තියෙන වටිනාම ප්‍රසිද්ධ කරන විවාහයක්. වටිනාකමක් තියෙනවා මේ විවාහය ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ විවාහයක් බවට පත් වෙනවා. ගැඹුරින්ම ආගමික භක්තිය ඇත්තෙක්. ඉගෙනීමෙන් ඥාණයෙන් කරන වැඩ කටයුතු වලින් ධනය උපයනවා ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ අවංකකම බුද්ධිය උත්සාහය කියන තුනම තියෙන කෙනෙක්. තත්වෙන් හා ගුණයෙන් උසස් වෙන කෙනෙක්. උපන් තත්වයට වඩා බොහෝ දියුණුවට පත් වෙන කෙනෙක්. ගෞරවනීය දුක නැති මරණයකට උරුමකමක් තියෙන කෙනෙක්. දැන් මම මේ කතා කරන්නේ 7 වෙනි බිරිඳ හෝ ස්වාමියා ගැන. මේ ඔක්කොම ලැබෙන්නේ නැහැ ධනු ලග්නේ මිනි මෙන් එක්කෙනෙක් ලැබෙන්නේ ඔබගේ පෙරාත්ම කුසලයේ අකුසලයේ අනුව. මම මේ කතා කරන්නේ භගිනී භාර්යාව ස්වාමියා ළමා තැනී වගේ ඉන්නේ. ඒ කියන්නේ හොඳට ඇඳ පැළඳගෙන අනිත් අයට විධාන දෙමින් සේවක සේවිකාන්ට විධාන දෙමින් වැඩ ගන්නවා. මේ බිරිඳ ස්වාමියා වැඩ කරන්නේ නැහැ. බිරිඳටත් ලොක්ක වගේ මහත්තයරත් ලොක්ක වගේ අම්මටත් ලොක්ක වගේ තාත්තටත් ලොක්ක වගේ අන්න ඒ වගේ කෙනෙක්. ඕඩර් දෙන්න විතරයි ඉන්නේ වැඩ කරන්න දන්නේ නැහැ. එතකොට පින් කරන්නේ අවංකව නෙමෙයි අනිත් අයට පේන්න තනතුරු බලාගෙන. ගතිගුණ විදියට පෙන්වන්නේ
නිතරම ලෞකික ආශාවන් පසුපස හඹා යන කෙනෙක්. දුකටපත් මිත්‍රයන්ගේ කරදරවලට මැදිහත් වෙන කෙනෙක්. සියුම් නුවණ නැහැ. ඒ කියන්නේ ගැඹුරුන් ගිහිල්ලා ඒ අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැ. කාරුණික නැහැ. වැඩවලින්ම ප්‍රීතිය එනවා. උසස් අදහස් වලින් ප්‍රීති වන්නේ නැහැ. හරි හම්බ කිරීමටමයි ඕනේ. පෝසත් වෙන්නමයි ඕනේ. ඒ පෝසත්කම අනිත් අයට පෙන්වන්නමයි ඕනේ. බොහෝ විට මෙය දෙමව්පියන්ට විශේෂයෙන් පියාට විරුද්ධව වෙන විවාහයක් වීමට ඉඩකඩ තියෙන ගතිය වැඩි. මේ බිරිඳට ස්වාමියාට අන්‍යයන්ගෙන් ගරු නම්බු ලබන්න හිමිකමක් නැහැ. කාර්මිකව දිනු වෙනවා. හැමදේම තියෙනවා. නමුත් මානසිකව උසස් වෙන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ හරියට හඳක් පෑවුවොත් බැද්දකට කැලේකට වැඩක් නැහැනේ. කැලේට මොකටද හඳක්? හඳක් ඕනේ මිනිස්සු ඉන්න තැනකට. අන්න ඒ වගේ මේ බිරිඳෝ ස්වාමියා බැද්දට පෑවූ හඳ මෙන්. විශේෂයෙන්ම ධනිස්ස ආචිර රෝග පීඩාවලින් පීඩා විඳීමට සිදු වෙනවා. ධනිස්ස ආශ්‍රිතව අසනීප ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වෙරිකෝස් නහර ඉලිප්පිලා එන රෝග තත්ත්වයන්ට මූලික වෙන්න පුළුවන්. හොඳ උසස් රැකරක්ෂා කරන අතර ඒ රැකරක්ෂා අහිමි වෙන අවස්ථාවන් තියෙනවා. තමා වටේම ඉන්නේ එවැනි මිත්‍රයෝ බවට පත් වෙන්නෙත් ආර්ථමාර්ථකාමී අනුන්ගේ දේ කඩා වඩාගෙන දිනුවටපත් වෙන්න උත්සාහ කරන කට්ටිය. මෙන්න මේ විදිහට තමයි දනු ලග්න හිමියනේ ඔබේ කර්මයට අනුව ඔබට ලැබෙන විවාහය තීන්දුව වෙන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ අවිවාහක නම් මෙතනින් කාවද ඔබ තෝරගන්නේ? තෝරගන්න ඔබ ගෙනාපු පුරුද්ද මොකද්ද? ඔබ දැන්ට විවාහයටපත් වෙලා සිටනවා නම් ඔබ ඔබගේ ගතිගුණ යන නරකක් කියවනවා නම් ඒ නරක නැති කරගන්න හොඳ බිරිඳක් ස්වාමියක් වෙන්නේ කොහොමද කියලා දැන් ඔබට හිතන්න පුළුවන්. ඒ නිසා ධනු ලග්න හිමියනි ඔන්න ඔබට අවස්ථාව. කර්මයට අනුව ඔබගේ නිවැරදි බිරිඳ ස්වාමිපුරුෂයා හොයාගන්න. ඔබ දැන්ටම සොයාගෙන නොවන්. ඔබගේ පරණ වැරදි ඔක්කොම අයින් කරලා දාලා ඔබට නිවැරදි වෙන්න පුළුවන් කියලා බුදුන් වදාළ ධර්මයේ තුල තියෙනවා. මේ තමයි ඒට ඔබට ලැබෙන පාඩම මාර්ගය. මාර්ගයේ විවෘතයි ඔබ එහි තුල ගමන් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.